පන්සලට ගියාට පස්සේ පින්වත්නි දැන් බණ අහන්න ගියාම ගෙදර ඉඳලා හිටගිය ගෑණි හාමුදුරුවන්ට වදින්න ගියාම පින්වත්නි 70 අල්ලා ලෝකේ පෙරලන පුදුම විලි ලැජ්ජාවක් තියෙන මේ වෙලාව. මේ ගෑණි රෙද්දෙන් ආවේ ගෙදර ඉඳලා. අපි යන්දෝපු රෙද්දක් නෙමෙයි. බෙසීට් එක කරන් පෙරවගෙන ඒ තරම් ලැජ්ජ නම් මොකද හාමුදුරුවන්ට කියලා 70 අල්ලන් ලෝකෙ පෙරලනවා. 60 කඩු මේ පැකට් එකක් කියලා ගහ ගන්නවා උඩ ඉඳලා යටට. ඈ එහෙම මේ ළඟදී දවසක දාන ගෙදර ගිහිල්ලා පිටාදී උපාසකම්ම කෙනෙකුට පඩික්කම අල්ලන්න ගියා මෙහෙම කොල්ල මෙහෙම කරගත්තා. බලන්න මෙහෙම පඩික්කම ඇල්ලුවා. මං කිව්වා මේ තමුසේ 70 අල්ලනවා නම් ඕක අල්ලන් ඉන්න පැත්තකට වෙලා. නැත්තම් ඕක ඇතහැරලා මේක අල්ලනවා. දෙකෙන් එකයි. පඩික්කමත් දෙකෙන් අල්ලනවා අන්ෂුවර්. ඇඟ උඩ කඩන් වැටුනොත් හාමුදුරුවෝ අත හොදමු පඩික්කම. මට නාන්න වෙනවා. ඈ දැන් තනියටින් මෙහෙම අල්ලගෙන 70 මෙහෙම ගුළු මං කරුණාකර උපාසකම්ම දාන ගෙදරනේ ගෙට ගිහිල්ලා ගහන් ඉන්න 60 කඩු දෙක ගහන් නෙවිලන්නවා පඩික්කම මෙතන දඟලන්නේ ලෝක පෙරලා කියලා. ඉතින් ඊගෙම වැඩ තියෙන්නේ පින්වත්නි. විලි ලැජ්ජාව පෙන්වන්න යන්නේ අපි ළඟ. විලි ලැජ්ජාව බලන්නේ නැහැ කිට්ටපුවේ ටවුන් එකට යනවා. විලි ලැජ්ජාව බලන්න නේද? ඈ රෙද්ද පත්තෙන් එන උපාසකම්ම ඉස්සරහින් යනවා. එහෙම තියෙන්නේ පින්වත්නි. දැන් මහත්තුරුන්ගේ ඇඳුම් දික් වෙනවා නෙන්නේ. එන් දිගට අඳිනවා. නෝනලාගේ ඇඳුම් එන්න කොට වෙනවා. නෝනලා හිතෙන්නේ බැන්නයි කියලා. බැන්න නෙමෙයි. මේ තියෙන දේවල්. අපි ඇඳුමෙන් සංවර වෙන්න ඕන. අපි ඉන්න පරිසරය ලස්සන කරගන්න ඕන. ඕවට තමයි අපි බණ අහලා චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයට කලින් මෙන්න මේ ටික හදාගන්න. දැන් හරියට බණකාරීනෝ කීයෝ බණ කියනවා, දොස්තරලා බණ කියනවා. ඔය එක එක ඒවා තියෙනවා දැන්. ලංකාවේ බුදුහාමුදුරු ඉපදුණයි කියනවා. ඕවට යන අයත් ඇති සමාජයට මේ වගේ. සමහර අය ඉන්නවා අසපුවල හාමුදුරුවන්ට විතරයි. අනිත් හාමුදුරු ගණන් ගන්නෑ. සමහර අය ආරන්නේ විතරයි. පුදුම වැඩක් මම මේ දැනුත් ප්‍රීති මහත්තයා එක කිව්වේ මෙහෙම ගියොත් තව අවුරුදු 10ක් විතර ගියාම මේ ලංකාවේ බුද්ධ කෝලාහලේ වගේ එකක් ඇති වෙනවා. දැන් සෝවාන් වෙච්ච අය කොච්චර ඉන්නවද උපාසකම්මලා? උපාසකම්මලා සෝවාන් වෙලා. කොච්චර ඉන්නවද? එක උපාසකම්ම කෙනෙක් මගේ පින්කමකට ගිහිල්ලා පින්වත්නි මේ එතන ගිය ගමන් මෙයා ගෝ මම වෙජිටේරියන් මස් මාළු කන්නේ නැහැ කියලා. හැබැයි මේ උපාසකම්මා දානේ දෙන වෙලාවේ මම බැලුවා වෙන නඩේක කරෝල වැදලා තියපු එක මෙහෙම හැන්දක් අරන් තෝරනවා. මම වෙජිටේරියන් නේ කරෝල කෑල්ලක් නම් කනවා කිව්වා. මම හිතුවා වෙජිටේරියන් කියන්නේ මොකක්ද එතකොට? ගිය ගමන් හරි මේක අපි අහවල් මේ ආඳුරු මේක තමයි යන්නේ අපි බාවල් වැඩසටහනේ ඉන්නේ අපි නම් අපි ඕවා මේවා නෑ එහෙමයි කියලා කිව්වා. වෙන නඩේක වියලා තියෙන එක කරෝල තෝරනවා මම බැලුවා වගේ. කරෝල කෑල්ලක් නම් කනවා කිව්වා වෙන ඒවා නෑ කිව්වා. කරෝල කෑල්ලක් තිබුණා නම් මට අර කුකුලා වගේ තමයි කිව්වා. කරෝල කෑල්ලක් තිබුණා මං කිව්වා අනිවාර්යෙන් එහෙම තමයි. කරෝල කෑල්ලක් තිබුණා කුකුලා කෑවා වගේ තමයි කියලා. පඨවි ආපෝ තේජෝ ආයෝ නේ භූත කොටස්නේ. ඉතින් පින්වත්නි දිව්‍ය ලෝකයේ පුත දෙවියන්ටත් පොඩි ජෙලස් එකක් ආවා ඉරිසියාවක් ආවා. මේ අය ඉදිමන්තෝ ජුතිම වන්නවන්තෝ යසස්සි වර්ණවත් 이르දිමත් නේද? එරිනිවත්. ඉතින් පින්වත්නි සිනේරු කියලා පර්වතයක් තියෙනවා. දිව්‍ය ලෝකේ තුසිතේ ඕකමුදුනේ තුසිතේ තියෙන. පරණ දෙවිවරුන්ගේ හැදුවා මාත් වෙන බීම. හදලා අලුත් 34ට පොවන්න තමයි ප්ලෑන් කරේ. හැබැයි මේ 34 ප්‍රධානියා තමයි මග කියන තරුණයා පින් කරලා දිවි ලෝකෙ ඉපදුනේ. එයා සංඥා කරා ඉතුරු 33 දෙනාට බොන්න එපා. පරණෙවුම් බිව්වා. පරණ දෙවිවරු ටික බිව්වා. සිනේරු පව්වෙන් පහලට වැටුණා. සිනේරු පව්ව පාමුල පින්වත්නි අසුරනිකාය අසුර ලෝකයේ නිර්මාණය වුණා. මුන්ට සිහියාවේ දෙවිවරු කන්දෙන් වැටෙනකොට බාගෙට වැටෙනකොට සිහියාව. එතකොට කන්දෙන් වැටෙනවා. අපිට ගොඩක් අයට එහෙම තමයි නේද? සිහිය එනකොට යන්න ඕන පෙරහැර ගිහිල්ලා ඉවරයි. එහෙම තියෙනවා. දැන් අවුරුදු කාලෙට එහෙම බලන්නකො වෙනවා. සමහර තාත්තලාට අවුරුද්ද මතක් වෙනකොට ඊළඟ අවුරුද්දෙනුත් භාගයක් ගෙවිලා දී එනකොට. වැඩැල්ලි අතාලේ ගිරිලි අරවා මේව මොකක් අම් මතක නෑ. අරක්කු බීමමයි. දැන් අපේ පොලිසියනොත් කියන්නේ බිව්වොත් අපි අල්ලනවා. කාගේවද බොන්නේ? උන්ගේවමනේ. උන්ගේ හේවා බිව්වම උම්ම අල්ලනවා. හිතලා බලන්න පින්නන්නේ. ලංකාවේ තරම් සුයිප් විකුණන රටක් මම දන්නේ ලෝකේ තියෙනවද කියලා. ඉන්දියාවෙත් මම ටිකක් බැලුවා. එච්චර මම දැක්කේ නෑ. තායිලන්තේ
මම දැකලා නෑ එහෙම මෙහෙන් තියෙනවා. තාම කලාතුරකින් සුයිප්පයක් ඔය. මේකේ පින්නවත් එහෙට අම්මා තාත්තා කියලා සුයිප්පුත් එන්න ඉඩ තියෙනවා. දැන් මොකද්ද නැත්තේ? මුළු පාට චක්‍රයේටම සුයිප් තියෙනවා. සූදුවනේ. ගෙවල් වල කන්න නැතුව මිනිස්සු ටිකක් ටූරනවානේ. සූදු කෙලිනවා. ඊට පස්සේ ලයිසන් දීලා බාර දාලා තියෙනවා. උන් බොනවා අරුන් අල්ලනවා. මුන් බොනකොට උන් අල්ලනවා. ගහන්න ඕනේ බෝතලෙම ගිහලා වල වාරා. ලියපිය කියලා. ඈ මුන් බොන්න දෙනවා උන් අල්ලනවා. මොන කුණු හරපද පින්නවත් මේ. බොන්න නොදුන්න නම් මිනිස්සු කොච්චර සාමකාමීද කොච්චර ලස්සනද. ගෙවල් කොච්චර නිරවුල්ද අම්මා තාත්තට ආදරය කරයිද මේ ප්‍රශ්න निराකරණය වෙයිද නේ අපේ රට කොච්චර ලස්සනද මිනිස්සු සූදුණු කෙලියේ නැත්තම් මේ සෑම බින්ගංගලක්ම වගා කරන්න මිනිස්සු පුරුදු කළාන මේ මගේ පන්සලේ එන්නකෝ ඔන්න ඔය අර ලොකු කළු වාහනේ තියෙනවා ලබු ගෙඩි දෙකක් මන් දාලා වට්ටක්ක ගෙඩියේ කිය මගේ පන්සලේ මම වවලා මේ අත් දෙකේ කරකට තියෙනවා ඔය ඔක්කොම ටික කරන අතරේ වෙලාවක් තියෙනවා නම් රට ඉඳලා ආපු ගමන් දායක දෙතුන් දෙනෙකුත් අල්ලගත්තා පොඩි ආඳුරු ටිකක් අල්ලගත්තා වගාව සුද්ධ කරා කැලේට ගිහිල්ලා මං ගියාට පස්සේ මෙන්න වට්ටක්ක ගෙඩි සයිස් එක ඈ ඉතින් ඔබත් පුරුදු වෙන්නකෝ මිනිස් පැලයක් හිටවන්න රාම්පේ කරපිච්ච ගහක් හිටවන්න ආයි ආන්දනේ ඔබ අහන්නද අපි බණ අහන්න ආවේ නෑනි රාම්පේ ගහ ගෙදර එන්න මේක අහගෙන යන්න මේක අහගෙන යන්න ඈ කරපිච්ච ගහ නෑනේ ගෙදර මේක අහගෙන යන්න පින්වත්නි මේක අහන් ගියොත් මොකද දන්නවද වෙන්නේ නිවන් දකින්න පින්වත්නි 120 ඉන්න එපාය එකටනේ 120 දුන්නේ 30න් 40න් මැරුණොත් නිවන් දකින්න වෙන්නේ නැහැ පින් නැතුව මැරෙනවා පින් එකතු කරගන්න ජීවත් වෙන්න ඕන ජීවත් වෙන්න නිරෝගීකම තියෙන්න ඕන ඒකට නම් කන බොන දේ සහ පරිසරය හොඳ වෙන්න ඕන එතකොටයි පින් කරන්න පුළුවන් ඈ පින් කරන්න පුළුවන් එතකොට ඉතින් දැන් මත්තුණු දෙවිවරු පහලට වැටෙනකොට සීයාවා ඔය පින්වත්නි අසුර භවනේ තියෙනවා පාටලී කියලා ගස් జాතියක්. ඔය පාටලී ගස්වල මල් පිපෙනවා. ඒ මල් පිපෙන කාලෙට අසුරයන්ට මතක් වෙනවා අන්න අර සිද්ධිය. පාටලී ගහේ මල් පිපෙනකොට අසුරයන්ට මතක් වෙනවා සුරයන්ගේ රැවටීමට අහු වෙලා යාළමයි වැරද්ද කළේ. අපි මේ සිනේරු පවුවෙන් පහලට වැටලා අසුරය උනේ අන්න අර එදා කුමන්ත්‍රණෙන් කියලා අර පාටලී ගහේ මල් පිපෙනකොට මතක් වෙනවා. එදාට මුන් මොකද කරන්නේ? යුද්ධ කරන්න යනවා. ඈ තියෙනවානේ පංචවිධ සේනාවක් දෙවිවරුන්ට තියෙනවානේ පින්වත්නි. පංචවිධ සේනාවක් තියෙනවා. සේනා පහක් තියෙනවා. දෙවියන්. අසුරය යුද්ධෙට එනකොට දෙවියොත් යුද්ධෙට එනවා. තුසිතපුරේ පින්වත්නි දෙවියන් යාමේ තුසිතය දෙදෙව්ලොවට අධිපති සක්‍රයා තුසිතපුරේ පින්වත්නි දෙවියන් යුද්ධෙට එනකොට සක්‍ර දෙවියෝ එයාට නම් කීපයක් කියනවානේ පුරින්දද කියනවා පුරින්දද කියන්නේ මුලින් දුන්නු නිසා සක්කෝ කියනවා නේද සක්කෝ කියනවා මගවා කියනවා ඈ දක්ෂ ලෙස දුන්නු නිසා මුලින් දුන්නු නිසා එදා මග නිසා එක වෙලාවක එක සූත්‍රයක තියෙනවා පින්වත්නි සක්‍රයා දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න ලං වෙලා නේද චුත වෙන්න ලං වෙලා බුදුහාඳුර ළඟට ඇවිල්ලා ඉක්මනින්ම පින් සිද්ධ කර ගන්නවා ඇසුරු සැනේකින් ආයි දිව්‍ය ලෝකෙම උපදිනවා චුත වෙන්න ලං වෙලා බුදුහාඳුර ළඟට ඇවිල්ලා ධර්මය අහලා දෙවිවරු සෝවාන් වෙනකොට සක්‍රයා චුත වෙලා ඇසුරු සැනින් ආපහු දිව්‍ය ලෝකෙම උපදිනවා සක්‍රයා වෙලා දෙවියෝ දිව්‍ය ලෝකයේ ආයුෂ තුසිතේ කිව්වම කොහොමද ආයුෂ අම්මලා මතක තියාගන්න ඕන අවසානයේ අහනවා මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙ එක දවසයි කොච්චර ගානද අපෙන් අවුරුදු 50 දැන් දෙවිවරු දකින්නවලු ප්‍රීති මහත්තයෝ මනුස්ස ලෝකයේ මිනිස්සු මැරෙන එක දකින්නේ හරියට මේ දිය බින්දුවක් පොළොවට වැටිලා කැඩිලා යනවා වගේ. උඩින් ඉඳන් බලන් ඉන්න දෙවිවරු අපි මැරෙන එක දකින්නේ මේ අවුරුදු 60යි 70යි කියන එක අහසෙන් වතුර බින්දුවක් පොළොවට වැටෙන කාලය වගේ. ඒ තරම් ශනියක් දෙවිවරු අහසෙන් ඉඳන් බලන් ඉන්නවා. ඒ අයට පේන එකනේ තනින් තන වතුර බින්දුව වැටිලා කැඩිලා යනවා වගේ අපි මැරෙන එක. ඒ තරම් ශනියක්. අවුරුදු 60යි කියන්නේ දිව්‍ය ලෝකෙට හදලා බැලුවා එක දවසකුත් නැහැ. එක දවසයි තප්පර ගන්න. අපේ 50ක් එක දවසයි. දින 365ක් තියෙන අවුරුදු 500ක් අනිවාර්යයි.
නේ එතකොට හිතන්න යාමේ තුසිතේ ඊළඟ එකේ අපේ අවුරුදු 100ක් එක දවසයි අවුරුදු 1000ක් අනිවාර්යෙන් ඉන්න ඕන දින 365ක් තියෙනවා ටික ටික දිව්‍ය ලෝක ටිකේ වැඩි වෙනවා ඊළඟ එක 150යි ඊළඟ එක 200යි අපේ අවුරුදු එක දවසයි ඈ 1000 1500 2000 ඔහොම වෙවි වැඩි වෙනවා හිතලා බලන්න දිව්‍ය ලෝකයේ දෙවිවරු කොයිතරම් දිග ආයු කාලයක් වින්දනය කරනවද දිව්‍ය ලෝකයේ දෙවිවරු අපේ මේ අවුරුදු 60ක් කියන්නේ මොනවද පින්වත්නි අපි මොනවද කරගෙන තියෙන්නේ අවුරුදු 60ට පොතක් අරන් මෙහෙම ලිස්ට් එකක් හදන්න දෙපැත්තට ලියන්න දෙපැත්තට ලියලා බලන්න පින්වත්නි ඈ පින් කොච්චර කරලා තියනවද පව් කොච්චර කරලා තියනවද අත්තරදීම් කොච්චරද සිත්‍රිදීම් කොච්චරද ඔහොම දෙපැත්තට ලියාගෙන යන්නකො එක පැත්තක් වැඩි වෙයි එක පැත්තක් අඩු වෙයි නේද වැඩි වුණු පැත්ත ගැන හිතලා බලන්න අඩු වුණු පැත්ත අඩු වුණේ ඇයි කියලා හිතන්න ගොඩාක් අය වයසට යනකම් පෙන්ෂන් යනකම් ඉන්නේ පින් කරන්න පිටන පෙන්ෂන් වත් යන්න ඕනේ කියලා සිල් ගන්න පින් කරන්න කොච්චර ලස්සනද ගෙදර මේ තරුණ අම්මලා පොඩි දරුවොත් එක්ක ගිහිල්ලා පොයටවත් සිල් ගන්නවා එහෙම රටක් අපිට ඕන පිටවත්නි එහෙම රටක් අපිට ඕන කොච්චර ලස්සනද එහෙම ගිහිල්ලා ඉන්නවනම් ඉතින් අපිට දීර්ඝායුෂ ලැබෙනවා නිරෝගී සම්පත ලැබෙනවා මේ දරුවෝ පුංචි කාලේ ඉඳලා වැඩිහිටියන්ට සලකන්න අම්මා තාත්තගේ ආදරය ගුණය ගැන ඉගෙන ගන්නවා රට ජාතිය ගැන ඉගෙන ගන්නවා ඇවතුම් පැවතුම් ටික චාරිත්‍ර වාරිත්‍ර අපිව කරන්නේ නැහැ නේද අපිව කරන්නේ ඉතින් ඒව නේද අපි ඉගෙන ගන්න ඕන ඉතින් පින්වත්නි දැන් දෙවියන්ට කියනවා තුසිතේ දෙව් මහරජ සක්‍රයා දෙවියන්ට කියනවා යුද්ධ කරනකොට පින්වත්නි මොකද සක්‍රයාගේ තියෙනවා රතේ කොඩියක් ගහලා අග සක්‍රයාගේ රතේ තියෙනවා කොඩියක් ගහලා ඊසානස්සවා වරුණස්සවා නේද යුද්ධ කරන්න ගියාට පස්සේ අසුරයෝ එක්ක බයක් තැතිගැන්මක් ලොබුඩහ ගැනීමක් ඇත් බයං වා ජම්බිදත්තං වලෝම මමේව තස්මින් සමයේ දජක්ක මගේ කොඩියාග සිහිපත් කරන්න මං ගැන මතක් කරන්න කියලා දෙවියෝ අවවාද දෙනවා ඔය යුද්ධ කරගෙන යනකොට බයක් පසුබැරීමක් ඇති වුණොත් මං ගැන මතක් කරන්න බැරි වුණොත් එමේ ඊසානස්ස වරුණ ඔහොම කියනවා ලිස්ට් එකක් ඒ දෙවි මහරජවරු ගැන මතක් කරන්න කියලා කියනවා. දැන් මේක බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මෙන්න මෙහෙම ඇවැත්නි දෙවියන් යුද්ධයට යනකොට දෙවිවරුන්ට අවවාද දෙනවා. හැබැයි දෙවිවරු කියලා කියන්නේ නේද? කෙලෙස් නැති කරපු අවීත රාගෝ, අවීත දෝෂෝ, අවීත මොහ නෙමෙයි. නේද? වීත මේ කෙලෙස් තියෙනවා. කෙලෙස් වලින් බරයි. කෙලෙස් වලින් බර අය සිහිපත් කරාම බය නැති වෙන්නේ නෑ ලොමු ඩහ ගැනීම නැති වෙන්නේ නෑ ඇවැත්නි මොකක්ද අපි මතක් කරන්න ඕන දැන් අර අපේ කවියක් තියෙන්නේ බෝධි පූජා කවියක් මරණයටමයි ටික ටිකවත් ලන්වීම පින පමණමයි තරමකවත් සෑහීම නිවන තමයි අපි කාටත් සැනසීම නේද? තව එක තියෙනවා නේද? මරණෙදී මට බුදු ගුණ සිහි වේවා. එහෙම තියෙනවා නේද? මැරෙන වෙලාවට මොනවද මතක් වෙන්න ඕන? පොල්ලක් කරපහගෙන කුරු නෑගෙන කොහොමද කඩාපු බෝල් පටෝපුව මතකයිද? ඈ? ඉතින් ඒවා මතක් කරන්න පුළුවන් නේ පිටවන්නේ. ඈ? ඒවා මතක් කරලා හරියන්නේ නෑ. දරුවෝ ගැන පුත්තා අත්ති දරුවෝ ඉන්නවා මට දීපල තියෙනවා වස්තුව ඒවල් සැනසීමක් තියෙනවද නෑනේ සමහර අය ගොඩාක් අය ඉන්න අපිට මම නෑ යන්නේ නෑ ඒක අසාධාරණ කියලාත් මට හිතෙනවා ඒ වුණාට එහෙම කරන්න ඕනේ උන්දලාට සමහර අය ඉන්නවා පිළිකාරෝහලේ සුවාසය අදිනකොට තමයි මහත්ව අටපිරිකර පූජා කරන්න මතක් මං එහෙම එකකට ගියා ඒ මිනිහා පන්දල පැත්ත පලාදේවත් ආපු මිනිහෙක් නෙවෙයි පිළිකාරෝහලේ නාහින් බට ගහලා මේ වද වේදනා මේ මෙලෝ සී කල්පනාව කර එද්දන්දව කලවල විසි කරනවා. ඉතින් ගියයි කියමුකෝ. දරුවෝ දුවන් ආන්දර අපේ තාත්තා මැරෙලා ගාට පිළිගා පුජාව මමත් ඉතින් දිව්වා. ඉවලා ගියා.
ගියාම වෙනවාදී අටපිරි කරා තාත්තේ ආමුදුරු අටපිරි කර කිව්වා. මෙන්න මෙහෙම කෙරුවා මෙහෙම කෙරුවා. මාත් ඉතින් අරගෙන ආවා. අන්න මැරෙන්න ගිහලා අටපිරිකට පූජා කරපු හැටි. එහෙමත් නරක නෑ. එහෙම හරි දර්ශනයක්. ඒකෙන් වෙන්නේ මේ මිනිහා තව කම්පා වෙනවා. පිනක් නැතුවමයි මම මැරෙන්නේ. කහ සිවුර දකින්නකොට අපායට එහෙම්ම වැටෙනවා පින්වන්දි. ඈ? ටිකක් පරක් වෙලා හරි අපාය යන්න තියෙන එක ඉක්මන් වෙනවා. අන්තිම මොහොතේ. එහෙම නෙමෙයි පින් කරන්න ධම්මික උපාසක මහත්තයාට දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා ආරාධනා කරන්නේ. අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න. ඔයත් අතට කතා කරනවාද දිව්‍ය ලෝකවලින්? අපි කියනවා නූල් දාලා තියෙනවා පිටන්නේ වේදා වගේ. සුර හතරයි යන්තර නූල් බැඳලා තෙල් ගාලා. ඇයි? බයයි. බයන්වා. බයයි ඇයි? ආච්චි අතවනිනවලු මැරිච්ච ආච්චි. ඒ ලෝකෙට එන්න කියලා සීයා කතා කරනවලු. අපිට අපිට දිව්‍ය ලෝක වලින් කතා කරන්නේ නේද? නිදාගෙන හිටියා වගේ නිින්දෙන් නැගිට්ටා වගේ මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවද? එහෙම මැරෙනවද? කී දෙනාද එහෙම මැරෙන්නේ? කපලා රෝම කූපයක් ගානේ වේදනාව විඳලා ඇඳන් වල තිබිලා නේද? ඉතාම වද වේදනාව විඳලා මැරෙනවා. සමහර මිනිස්සුගේ ඔපරේෂන් 18 කරපු මිනිස්සු ඉන්නවා. එක අම්මා කෙනෙක් මට මේ ළඟදී ඇවිල්ලා නෝන කෙනෙක් කියන තරුණ නෝන කෙනෙක් මහත්තයත් එක්ක ඇවිල්ලා මාත් එක්ක කතා කරේ. හාඳුරු මං ගැන මොකද හිතන්නේ කියලා ඇහුවා. මං කිව්වා නෝනා හැඩට ලස්සනට ඉන්නේ. හොඳට ඉන්නේ. සල්ලි වාගෙත් තියෙන්නේ. හාඳුනේ මගේ බඩේ විතරක් 14 පොලක් කපලා ඔපරේෂන් කරලා දිනවා කිව්වා. බලන්නකෝ මිනිස්සු. වේදනාව කොහමද? නේ? මිනිහගේ මූණ ටික දැක්කම අපිට තේරෙනවද එහෙම දෙයක්? නෑනේ. ඈ? එහෙනම් මොකද්ද කියන්නේ? එහෙනම් පින්වත්නි මේක දුකයි. කරදර තමයි ජීවිතයට හැමදාම. ඉතින් ප්‍රශ්නමනේ කරදරමනේ නේ? නිවන බොහොම දුරයි. මැරෙන මොහොතේ පින් නැතුව මැරුණොත් පරදත්ත උපජීවී කියන කොටසවත් උපදින්න ලැබෙන්නේ නැහැ. දෙන පිනක්වත් ගන්න ලැබෙන්නේ නැහැ. පින් නැතුව මැරෙන්න වෙනවා. පින් නැතුව මැරුණොත් පින්වත්නි මෙහින් දෙන ඒවවත් ගන්න බෑ. මෙහි කරන පින් ඔය ඇත්තටම දෙනවා මැරිච්ච ඥාතියට ගන්න බෑ. එතකොට പ്രേත ලෝකවල තිරිසන් යෝනිවල නිරේ අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මේ දජග්ග සූත්‍රයේ එවත්නි දෙවිවරු ගැන නෙමෙයි මතක් කරන්නේ. දැන් අද ඔය දෙවිවරු ගැන කියද්දී පින්නත් හරියට දැන් අපේ රටවල් වල තියෙන මේ දේව සංකල්පයට ලොකු තැනක් තියෙනවනේ නේද? සමහර දෙවිවරු දැන් ඔය මේ මම දැක්ක මහා මායා දේවිත් ඔන්න දේවාල හදලා තියෙන පන්සල් වල. මහා මායා දේවි. මගෙත් එකක් අද පිනක් කියලා මං හිතන්නේ. පින්වත්නි අපිට වාසි වෙනවා නම් අපි කොයි හරි විදියට දේවාලේ මැරෙන්න එපා. ඒකටත් නේද? මරුණක් මොන දේවාලේ හදුවත් වැඩක් තියෙනවා. මැරිලානේ. මහා මායා දේවිට හදනවා සුද්ධෝදනයි තුමාට හදනවා දේවාල. කාට හරි පූජා වට්ටි තියන්න. හරි වැඩ තියෙන. මම මේ දන්න මිනිස්සෙක් පින්වත්නි පහුගිය දවසක බ්ලොග් ගල් වැඩපලක් ගහලා තිබුණා. ඉතින් බ්ලොග් ගල් විකිනෙන්නේ නැහැ. මැෂින් එකක් තිබුණා වැඩපලක් ගහලා දැන් දේවාලයක් දාලා එතන සාත්‍ර කියනවා. මම දන්න අය ඔක්කොම යනවා පූජා වට්ටි අරගෙන. මම ඒ උපාසකව කොහෙද යන්නේ කියලා. පත්නි පූජාවක් යන්නේ මම නවගමුයි. පත්නි දෙවියෝ ගැන කියන්නේ පත්නි යන්නේ නේ. නවගම උදන් විට ඔහොම කියනවානේ. මේ පත්නි දෙවියෝ ඉන්න තැන් ගැන කියනවානේ. දේවාල ගැන කියනවානේ පත්නි යන්නේ. තියඹරාගොඩ, මැදගොඩ, ඇල්ලගාව ඔහොම කියනවානේ. මම ඔය කොයි හරි ගියාද? නෑ. අර බ්ලොග් ගල් වැඩබල තිබුණු විතර දැන් තියෙනවා පත්නි දෙවියෝ. එතන ඒජන්ට් කෙනෙක්. උපාසක. එහෙට තියලා ආවයි මම ගොත් ඔපිට කියන්න දෙයක් නැහැ. යකුනේ ගිහිල්ලා අර නවගමුණක් තියාපල්ලා එන ගහනවාද? අර කොස්කරුවේ මේ දරුලැම්මයි කියනවනේ මේ උළුවත්. ඒකවත් හරි හිතාගෙන. එහෙමවත් හිතා හදාගන්න. මේ කොහෙවත් ගැඩොල් පෝරණු වල පත්නි දෙවියන්ට පූජා තියෙනවා. එහෙනම් ඉතින් පත්නි දෙවියනේ මුළු දේව සභාවම අපිට වහන්න එපාය. මුළු 365 දවසෙම දම්පින් කන්නේ ඔය කරන්නේ. එක දෙයියෙක්වත් මට වහන්නේ. ඔව් මාත් බලන් ඉන්න එක දෙවි කෙනෙක් හරි අපිට වහයි කියලා. පින්වත්නි බොරුව මුලාව. දස මූලාරච්ච කෙනෙක්ලා දේවාලේ රෙද්ද පල්ලෙන් තියාගෙන කෝප්පෙට දෙනවා. ඒකේ ගහලා තියෙනනේ බඩියම අරුවට වලිප්පුවට ඕම කියලා දස මූලාරච්ච.
ඉතින් අපේ උපාසකම්මලා දසමූල රිත් බීලා හරියට වෙනවා. දෙයියෝ දුන්නයි කියලා හිතන්නේ. දෙයියෝ නෙමෙයි දීලා තියෙන්නේ. ඈ? හිම වැඩ බොරුවට තැන දෙන්න එපා. බොරුවට තැන දෙන්න එපා. ධර්මයේ තියෙනවා ලෝකයේ දියුණුයි. බුද්ධිය අපිට තියෙනවා. නේද? තාමත් බලි ඇරිලි තොইল නැටිලි ඔය අපි ලංකාව වටේම වටින නිසා දකින්න සමහර පාරවල් වල එනකොට පින්වත්නි තට්ටු හදලා ඒවයි තියෙනවා චීතරෙදි හාට්ටි පැදුරු සුරුට්ටු මිටි කදිප්පු භාග ඕක තියලා තියෙනවා මම දන්න ගෙදරක පින්වත්නි පුතාට ආච්චි වැහිලා කියනවා දැන් කපුවා ආරූඪ කරනවා ආච්චි කියනවා ආවේශයෙන් මල්ල කියනවා ඊටම හැරමිටිය කියනවා. දැන් කපුවා කියනවා ආච්චිගේ හැරමිටියයි මල්ලයි දාලා ගිහිල්ලා ඒක ගෙනියන්නලු ආච්චි ආයි ඇවිල්ලා තියෙන්නේ. මට hina. මල්ල හොයන් ආවා පරණ මල්ලක් මැරිච්ච ආච්චිගේ. දැන් ආතුරයා මල්ලත් එල්ලන් හැරමිටියත් තරන් නටනවා. මල්ල ගෙනිහිල්ලා මාත්‍ය ඇලමැද අට්ටාලයක් අදලා අන්න ඒකේ තියලා තියෙනවා. තාමත් තියෙනවා. දැන් නම් පාවෙලා ගිහින් නැති. හැලමෙද ආච්චිට ගෙනියන්න. මං හැමදාම යන එනකොට බලනවා ආච්චි ගෙනිහිල්ලාද කියලා. ගෙනිහිල්ලා නැහැ. කොල්ලෝ තැඹිලි ගෙඩිය බීලා තිබුණා. ආච්චි මල්ල ගෙනිහිල්ලා නැහැ. දැන් යකා හොඳයි. ඔන්න ආච්චිලා මල්ල අරන් යන්න රජෝ. මල්ල තියලා යන්න එපා. මල්ල තියලා ගියොත් ඔයිල් නටන්න වෙනවා. හැරමිටිය අනිවාර්යෙන් ගෙනියන්න. මල්ල ගෙනියන්න ආපහු වෙනවා. මැරිලා. හිතන්න වෙනවාද ජීවිතය ගැන. ඇයි මේ බොරු ඇයි මේ මුලාවල් සමහර සත්‍යවාදී දේවල් තියෙනවා පිළිවෙත් වල ඉඳලා කරන වැඩ ඒවා එහෙමයි. නමුත් ඔය කරන දේවල් බොරු මුලාවල්. ඔයත් රවට්ටනවා. රැවටිලි වලට අහු වෙන්න එපා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා දෙවියෝ ගැන සිහිපත් කරලා වැඩක් නෑ වැත්නි. කෙලෙස් වලින් පිරීලා. දෙවියෝ රකින්නේ පින් කරන මිනිස්සු, පව් කරන මිනිස්සු නෙමෙයි. නේද? මස්කඩෙත් උදේට තියෙනවානේ කතරගම් දෙයියන්ට පූජාව. පළතුරු වෙනද සැරෙත් තියෙනවා, පන්සලෙත් තියෙනවා. ඒතර ඔය තුම්පොලෙන් කාටද දෙයියෝ බලනව ඇත්තේ? මාළුකඩෙත් තියෙනවා. උදේට කුකුලගේ චරස් ගාලා වෙල්ල කපන්නේ. කතරගම් දෙයියන්ට මිනිස් මාලේ දාලා. පන්සලෙත් තියෙනවා. ඒතර දෙයියෝ කාටද වැඩියෙන්ම වැඩ කරනව ඇත්තේ? හිතලා බලන්න. බැලුවා මේ දෙයියෝ මහ බුදුම මිනිහෙක් නේද? දෙවිවරු වෙන්නේ පින් කරලා දිව්‍ය ලෝකවල උපදින්නේ. දෙවිවරු ලව්වා පව් කරවන්න එපා පින්වන්නේ. ඔය ඇත්තෝ. පලි ගහනවා, රාප කරනවා, මිරිත් අඹරනවා දෙවියන්ට කියන ඒවා. දෙවියන්ට කරන්න කියන ඒවා. දෙවියෝ පින් කරලා දිව්‍ය ලෝකවල උපදින්නේ. ඉතින් ඔය ඇත්තෝ පින් කරගෙන දිව්‍ය ලෝකවල උපදීව මානුෂිකාච සම්පatti යාච නිබ්බාන සම්පatti. දිව්‍ය මානුෂික සැප කෙලවර නිවන් ලබන. ඇයි මානුෂික සැප ලබන්නේ? මනුස්ස ලෝකෙ ඉපදුනොත් විතරයි පින්වත්නි පින් කරන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරු දේශනා කළා මොකද්ද? ඇවැත්නි අවීත රාගෝ අවීත දෝසෝ අවීත මොහ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. බයක් ඇති වුණාම, වේදනාවක් දුකක් ඇති වුණාම බුදු ගුණ සිහිපත් කරන්න. බුදු ගුණ බැරි වුණොත් එහෙම දහම් ගුණ සිහිපත් කරන්න. ඔය දජක්කේ තියෙන්නේ. නේද? එහෙමත් බැරි වුණොත් සංඝ ගුණ සිහිපත් කරන්න. සංඝ ගුණ සිහිපත් කරන්න. නේද? ඉතින් ඒ නිසා පින්වත්නි තෙරුවන් ගුණ සරණ පිහිටමයි දිව්‍ය ඖෂධය වන්නේම ගුණේ පිහිටලා, සීලේ පිහිටලා. එහෙනම් දැන් ඔබ මතක තියාගන්න. ගෙදර බුදුපහන දල්වන්න. බුද්ධ පූජාව ටිකක් තියන්න. ඒවා බොරු මිත්‍යාවල් වල ඉඳගෙන රහත් වෙලයි කියලා හිතාගෙන ටික දවසක් පූජාව කියලා ඊට පස්සේ එර්දි වෙනවයි කියන්නේ නෙමෙයි. ගෙදර වියනකින් අග්‍රපුරුෂ බුදුහාමුදුරන්ට පූජා කරන්න, සිල් ගන්න, බුද්ධිමත් වෙන්න. පොළොවේ පය තියලා කටයුතු කරන්න. මොකද්ද කියන්නේ? ධම්මෝ මහෞෂධෝ ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මය හැර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මට නැහැ. ධර්මයයි පිළිසරණ. මැරෙන වෙලාවේ ධර්මයයි මෙනෙහි කළ යුතු වන්නේ. පිනයි මෙනෙහි කළ යුතු වන්නේ. එහෙනම් ඔබ කරන සෑම පින්කමකදීම සෑම තැනකදීම පුතේ පින් සිද්ධ වෙන්න ඕන. පින්කම් ගෙදර ඉඳලා යනකොට නිකන් කාලා බීලා යන්න එපා. පින්කම් ගෙදර ආපු අයට සීනි තේකොළ අරන් ඇවිල්ලා නිකන් යන්නත් එපා. අපි හිතන් ඉන්නේ සීනි නැතුවට කියනවා වගේ නේද? දැන් නිකන් රටාවක් තියෙනවානේ පින්වත්. අනිවාර්යෙන් පින්කම් ගෙදරක් කිව්වොත් සීනි ටිකක් ගේනවා. බිස්කට් පැකට් එකක් ගේනවා.
එහෙම නෙමෙයි. පත්ති පත්තානුමෝදනා කරන්න. පිංකම් ගෙදර එන්නේ ඒකට. පිංකම් ගෙදර ආපු අය කියන්ට අපි කළ පිං ඔබට අනුමෝදන් වේවා. ඔබ මොකද කියන්න ඕන? කාලා බීලා. අච්චාරුවට දා මිස් වැටුණා නම් රසයි. නේ සමහර මිස් කාදුන මැදින් පළලා නැහැ. ඈ? ඔව් කලබලේ වෙන්න අච්චාරුව හදන්න ඇත්තේ. කොහොගිද විව්වේ? රයිස් එකට ලුණු වැඩි. කොහොමද කියලා යන්නේ? නෑ. බණ ගෙදර ඇවිල්ලා කාලා බීලා ඔය දෙන දේවල් භුක්ති විඳලා ධර්ම දාණය ලැබලා හොඳ දෙයක් ඉගෙනගෙන යන ගමන් කියන්ට අපි මේ කළ මහා පිං අපි යන්නේ මේ පිංකමට සම්බන්ධ වුණා. ඔබේ මවුන්ට ලැබේවා. ඔබට ලැබේවා. ඒතර ගෙදර අය මොකද කියන්නේ? හා එහෙනම් ගිහින් එන්න ටටා. දැන් මම පිංකම් ගෙවල මම දැකලා තියෙනවා බදාගෙන මූණු ඉබිනවා. පිංකම් ගෙදර. යන්න ලෑස්ති වෙලා. පිංකම් ගෙදර බදාගෙන මූණු ඉබිනවා යන්න ලෑස්ති වෙලා. නෑ. පත්තිපත්ත අනුමෝදනා කරලා යන්න. බදාගෙන මූණු ඉබින්න නෙමෙයි. ගිහින් එන්නම් අක්කේ බත් ගත්තද? දෙකක් ගත්තා. අයියට එකයි තව වැඩිපුර එකක් ගත්තා උදේට කන්න. ගන්න බත් ගෙනියන්න බණ ඇහුවේ නැටක් කමන්නේ. අනිවාර්යෙන් බත් ගෙනියන්න රජෝ. ඔය වීසි කරන්න බෑ නේද? බත් බැල ගන්න. දැන් පිංගල් ගෙදර ඉවරුනාම ගෙදර බාල්දි බාස්කට් මොකක්වත් නැහැ. ඔක්කොම ගෙවල් වල. මේ පිළිද පිංගමත් තිබිලා පින්නදී අපේ පන්සලේ ඇවිල්ලා උපාසකම්ම කෙනෙක් පොළවේ හැපෙනවා. පිංගාන පන්සලට ගෙනාවමයි කියලා. පොළවේ හැපෙනවා. හොඳ වෙලාවට පන්සලේ කැමරා හයි කරලා තියෙනවා. මේ මිනිස්සයා දැන් ඔට්ටු වෙනවා. බුද්ධ පූජාව දිනකොට පිඟාන ගෙනාවමයි පිඟන් හයින් එකක් දැන් අඩුයි. දැන් දානේ දීපු ගෑණිගේ හිත බලන්නකෝ. බුද්ධ පූජාවට සෙට් එකක් ගෙදෙට්ට දීලා ඒ ගෑණිගේ පිඟානට ගෙනල්ලා ඉතින් මොකටද ගෙනාවේ දානේ සෙට් එක බුද්ධ පූජා සෙට් එක ගෙදෙට්ට දුන්නානේ. ඒකට බෙදලා ගේන්න බෑ පන්සලට. ඒ ගෑණිගේ පිඟානත් මල් වැල් තියෙන පෙන්නන්න ගෙනාවා. ඈ දැන් පොළවේ හැපෙනවා හයින් එකක් නෑ කියලා. කඳුළු වැටෙනවා. ඈ මට හොඳ වෙලාවට පන්සලේ කැමරා ආයි කරලා තියන ගත්තා. දිනේ ගත්තා. රිවයිඩ් කරා බැලුවා. එහෙම පිඟානක් ගෙනල්ලා නැහැ. ෆෝන් එකට අරන් ඇවිල්ලා පෙන්නුවා මෙන්න බුද්ධ පූජාව කියනවා මෙන්න තියෙන ಜಾති ටික. මෙන්න පිඟාන නෑ තමුන්නාන්සේගේ. විලි ලැජ්ජාවි පොළොව බලන් ගියේ නැති ටික විතරයි. ඈ මම ගෝ උපාදකමේ ඔය ಜಾතියෙන් එන්න එපා. ඈ තමුන්නාන්සේගේ පිඟාන ගහන තියෙන තැන හොයා ගන්නවා. යනවා කියලා කිව්වා. දැන් පිඟානට ඔට්ටුණා. ගේ පන්දලට ගෙනාවමයි කවුරු හරි ගෙනියන්නේ නැති කිව්වා. හොඳ වෙලාවට කැමරා ආයි කරලා තියෙනවා. ෆෝන් එකට දාගෙන ඇවිල්ලා පෙන්නුවා ඔන්න බුද්ධ පූජාව කියනවා මහත්තයා මේ බලන්න. අන්න දැවිලි ගෙඩියේ කෝ පිඟාන. පිඟානක් නැහැ. කොහේ හරි අරන් ගිහිල්ලා. ඈ හිතෝ දෙවියට හාමුදුරු අල්ල ගන්න ලේසියිනේ. බය කර ගන්න ලේසියිනේ. හාමුදුරුවන්ගේ කරේ නැග්ගම හාමුදුරු දාන්නේ නොදෙයි කියලා රැවටිලා බය වෙනවනේ. එහෙම යෝධයෝ ඉන්නේ පින්වත්නි. ඈ ඉතින් පින්වත්නි දානියක් දීලා ඔය පිඟානක් නැති වුණාම මොකද? රුපියල් 150ක් 200ක් 400ක් 1000ක් 2000ක් වෙයි. ඈ මේ මේකත් පූජා කරුවයි කියලා හිතා ගන්නවා. කොහොම මිනිස්සු ඉන්නේ නේද? පත්තිපත්ත අනුමෝදනා කරන්න ඕන. අපි අනුමෝදනා කරන්න. මේ පින් ඔබට ලැබේවා. මේ පින් ඔබට ලැබේවා. මියගිය ඥාතියට ලැබේ. ඒකට අපි බණ ගෙදෙට්ටේ. එහෙනම් අපිට බුදුන් සරණ මිස, දහම් සරණ මිස, සංඝුන් සරණ මිස වෙන සරණක් නැත. නත්ති මේ සරණං අඤ්ඤං. නේද? වෙන සරණක් නැහැ. ධර්මයේ සරණ යන්න, බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න. එහෙනම් අද මතක තියාගන්න. ජීවිතේ සාර්ථක කරගන්න, නිවැරදි මනසක් හදාගන්න, නිර්වෘල්ව ජීවත් වෙන්න, ජීවිතේ සාර්ථකත් පින්නදික සංසාරේ කරපු කර්ම කොහොමද ගෙවන්න බෑනේ. ඒවා විඳින්න වෙනවා. බුදුහාමුදුරන්ට කර්ම 14ක් පරිසම් දුන්නානේ. නේද? අඟුලිමාල හාමුදුරන්ට, ඊට පස්සේ මුගලන් හාමුදුරන්ට, සරියුත් හාමුදුරන්ට කර්ම පරිසම් දුන්නා. ඈ එස අපිට අහන්න දෙයක් නැහැ. ඒ වට පින්වත්නි පැලැත්තර නැහැ. දැන් අර ඊයේ පිළිද ලෙඩ හොද කරන්න ගිහලා 4ක්ද 5ක්ද මැරුණානේ. නේද? 18ක්ද කොහොද ස්පිරිතාලේ අරන් ගියා කියනවනේ. పూర్වේ කළ කර්ම කොහොමද පින්වත්නි හොද කරන්නේ? මට හැදුනා. මේ මන් දන්න හාමුදුරුවෝ වකුගඩු දෙකම නරක් වෙලා 110යි වැඩ කරන්නේ. ඒ හාමුදුරු ලස්සන කතාවක් කිව්වා. මොකද්ද? වෛද්‍යවරයා කිව්වා හාමුදුරේ සැක්කමක් කළ වකුගඩුවක් දාන්න. අනේ මාත්‍යෝ මේ කෑලි එල්ලන්නේ මොකටද? උන් ඔය 10ක් තියෙන ගඳල් මහත බේත් ටිකක් දෙන්න මැරෙන්නේ නැතයි කිව්වා. බෑම කිව්වා. වැඩක් නැහැ කිව්වා. මට මැරෙන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඈ මම මැරෙන්න ඕන.
මොකටද මහත්තයෝ බඩවල් කපලා කෑලි දාන්න යනුන්නේ? තව දුක් විඳින්නේ. මහත්තයා බෙහෙත් ටිකක් දෙන්න. ඒකෙන් පුළුවන් කල් ඉඳලා මැරෙන්න කිව්වා. hina වෙලා කිව්වා. එච්චරයි. දැන් ඉන්නව කකුල් දෙක උඩ තියන් බෙර ගණන් වගේ. වග්ගඩුවක් වෙලා. ඉතින් ඒ නිසා අපිට එහෙමවත් හිතන්න පුළුවන්ද? පින්වත්නි අවුරුදු 76යි වයස. සල්ලි තියෙන එක හරි. හදවතක් දාලා ඉන්නවා. තව 76ක් ඉන්නද? නෑ 6යි 5යි 2යි මොනව කරන්නද? ඒ හිතපු දෙකේ මොනවද කරන්නේ? ආයි අර ගියපු රෝල් එකේම නේද? වෛරය පුරවමින්, ඊර්ෂ්‍යාව පුරවමින්, ඉඩකඩම් දීපල නඩුහබ ගියමින් තව 6ක් ජීවත් වෙනොත් කෑල්ලක් දාලා. ඇති වැඩක් තියෙන. ඊට වැඩිය දැන් මැරුණා නා. නේද? සමහරවිට තියාගන්න. මරුවා කොතන ඉන්නවද දන්නේ ඔබටත් මටත් දවසක් තියෙනවා පෙන්නන්න මිනි පෙට්ටියක ඉන්න තියෙන. මම නම් ඔය හැමදාම මතක් කරන දෙයක්. කොච්චර හැඩ වෙන්න පුළුවන්, ලස්සන වෙන්න පුළුවන්, උගත් වෙන්න පුළුවන්, නූගත් වෙන්න පුළුවන්. දවසක තියෙනවා පින්නන්නේ මේක මෙතන ඉඳලාම මෙතෙන්ට පලනවා. මේකේ තියෙන බොකු ටික පරිට්ටුවකට අරන් දානවා. අර අම්මා හිටපු මිනි පෙට්ටියේ ඉන්න දවසක් අපිට තියෙනවා. අම්මා කලින් ගියා අපිට පස්සේ තියෙනවා. කෙනෙක් ඉස්සර වෙයි කෙනෙක් පහුවෙයි. එදාට ওই මිනි පෙට්ටිය ගහනවද පින්නවද අහවල් නම්බුනාම තියෙන අහවල් මුලා දෑනියයි කියලා නෑ. තමරමල් ශාලාවේ එම්බාම් කරන ලදි කියලා ගහලා තියෙනවා. පොඩි තහඩු කෑල්ලක. අපේ පට්ටන් ටික නෑ. දැන් නම් එහෙම ඇනේ දැනකට ගියා මේව පට්ටන් කියනවා නම්බුනාම කියනවා තනතුරු කියනවා ගරු යුත්තර ගරු කරන්න ඕනේ කාරි. හැබැයි ඉන්නකම් ඔය ඔක්කොම මරුණා මොකක්වත් නෑ. එහෙමයි කියලා පින්නත් ඕක බාර ගන්න එකෙක් ඉන්නවද? කවුද බාරගන්නේ? අපිව වල දාලා ඇවිල්ලා. ඔයත් නිකන් හිතන්නකෝ. අර පුච්චන අරකේ දාලා මං නම් හිතන්නේ ඒකමයි. ඔයත් අන්ටරන් chance එකක් තියෙනවා වල දාලා හරි ආයි ගෙදර එනවයි කියලා හරි හිතා දාගන්නේ. ඔයත් හිතන්නකෝ දැන් ගෑස් ටැංකි ටික ඔය ආදාහනාගාරයට ගියාම එහා පැත්තේ බලන්න මෙන්න උස ගෑස් ටැංකි. 6ක් තියෙනවා ඔහොම ඒවා. මීටර මෙන්න 80ට යනවා ගෑස්. මෙන්න කවුරුව මාව දාපි මේක ඇතුළට දාලා වහපි. අනිත් එවුන් බලන් හිටපි. දැන් කොහොමද රජෝ මේක ඇතුලේ ඉන්නේ? පණ නැද්ද පණ තියනවද කියන එක ඔයත් දන්නේ නැහනේ. ඔක මැරිලා බලලා තියනවද? කවුරුම මැරිලා බලපු කෙනෙක් නැහනේ. නේ? මැරිලා බලපු කෙනෙකුට නම් කියන්නේ ආඳුනේ නැහැ නෑ. මේක දැනෙන්නේ නැහැ. අරිෂෝ පිච්චෙනකොට මේ එහෙම බලපු කෙනෙක් ඉන්නවද? නැහැ. ඔයත් හිතුවා කවුද දන්නේ බුදු අම්මෝ ඉන්න බැරියෝ ගිනි ගන්නෝ කියලා ගෑ ගහනවත් දන්නේ නැහැ ඇතුලේ. දැන් හඳුන්ගුරකට පිටුනා නව ලෝකේ යනවා. හඳුන්ගුරකට අර පිටුනා. ගෑස් ටැංකි 6කින් එනවා ගෑස් අපිත් එක්ක ගියමු මිදුලට බැලලා උඩින් බලන් ඉන්නවා අරුගේ මොළ පිච්චිලා දුම් යනවාද කියලා. දුම් යනකම් බලන් ඉන්නවා එළියට බෑලා. මල ගාලා උඩ බලන් අන්න කළු දුම යන දැන් නම් රෙද්දට ගිනි අරන්න ගොරිද කළු පාට කළු ගිහිල්ලා ටිකක් සුදු පාට දැන් නම් හරි දැන් ඉවරයි. දැන් මොලේ ඔක්කොම පිච්චෙනවා. හිතන්නකො පින්වත් එදාට කොහොමද ඉන්නේ කියලා. හිතුවද? ඇඟ හිරි වැටෙනවා. ඇඟ හිරි වැටෙනවා. ඔයත් අන්න බෙහෙත් දිනව බලන් ඉඳලා මට හිතන්න පුළුවන් නෑ මට ඒ ලෙඩේ නෑ මට බෙහෙත් දින්නේ නෑ කිසි ප්‍රශ්නයක් නෑ ඒ ගැන. හැබැයි මම මැරෙනව බලන් ඉඳලා ඔයත් අන්න හිතන්න බෑ අපි මැරෙන්නේ නෑ කියලා. ඔයත් මැරෙනව බලන් ඉඳලා මට හිතන්න බෑ මම මැරෙන්නේ නෑ කියලා. මටත් මැරෙන්න වෙනවා ඔබටත් මැරෙන්න වෙනවා. නරි හිවල්ලු හූ කියන දැක්කද කලුතර? ක්‍රිය අනතුරෙන් තරුණ දුවෙක් මැරුණා. ඊටාම කඳුලක් කේදනීයයි. දැක්කද? මැරෙන්න තරක් වෙලාවක් කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් නැහැ. ඕකට ලෑස්ති වෙන්න එපා. අපි ලෑස්ති වෙන්නේ මැරෙන බෑග් එකකටද? ඉන්න බෑග් එකකටද? අපි ඉඳන් ඉන්නේ සදාකල් ඉන්න වගේ. මේක පුරවනවා. ශිපර් දදා අණ්ඩ අල්ලල් සාක්කු දදා මේකට කෝලුවන් තරම් පුරවන මේක හිස් නිකන්. මේකට පුරවන්න පටන් ගන්නකොට වැඩි කල් යන්න වෙන්නේ නැහැ පිටවන්නේ. එකක් දෙකක් දානකොට ආයුෂ ඉවරයි යන්න වෙනවා. එතකොට බොහොම පොඩි ප්‍රමාණයකදී මම නම් අද විශ්වාස කරනවා මැරෙන මිනිස්සුන්ගෙන් පිටවදී 100ට එකක් නෙමෙයි ලක්ෂයට එකකවත් දිව්‍ය ලෝක මනුස්ස ලෝකවල නෙමෙයි බල්ලෙක් බලලෙක් වෙන්නවා පින් නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. ඔයත් උනතර වෙලා බලන්න ඉතින්. මැරෙන මිනිස්සුන්ගෙන් ලක්ෂයකට එකකවත් කෝටියකට එකකවත් මම කියනවා බල්ලෙක් බලලෙක් වෙන්නවා පින් නැහැ කියලා බොහෝ ඒවා දැක්කම. පින්වන්ත මිනිස්සු ඉන්නවා. හිතලා බලන්න පිටත් කල්පනා කරලා බලන්න අපි පින් කරගෙන තියනවාද?
අපිට කුසල් තියෙනවද? මේ සමස්ත සමාජය ගැන කියන්නේ. ඈ එතකොට හිතේ ඇත්ත හාඳුනනේ. ඔය පන්සිල් රකින්න හැංගුවටත් නැහනේ. සමහර අය පාණාදි පාතා කියනකොට දැන් নমස්කාරය කියනකොට නමෝ තස්ස භගවතු වරහතු සද්දට කියනවා. ဒုတိယ වෙනකොට ටිකක් අඩුයි. තතියම් වෙනකොට තා පොඩ්ඩක් අඩුයි. පාණාදි පාතිකායක ටිකක් සද්දට ඇහෙනවා. නේද? අදින්නාදානා කාමයේ සුවිච්ඡාචාරා වෙනකොට තොල් දිහා බලන් ඉන්නකොට කට දිහා. ඒවා නැත්තටම නැති වෙනවා. ඈ මුසාවාදා එකක් නැහැ. ඒකත් ඉතින් කොහොමද දෙයියනේ කියන්නේ නේද? සුරාමේරේ කියන්නේම නැහැ. ඒකට බිම් බලා ගන්නවා. සුරාමේරේට එනකොට. බැලුවම නැහැ. ගිහියා වේවා පැවිද්ද වේවා කෙරුවා නම් අරන් යන්න වෙනවා පින්වත්. කාටත් එහෙමයි. මං කෙරුවොත් මං ගෙනියනවා ඔයත් කෙරුවොත් ඔයත් ගෙනියනවා. ගෑණි කෙරුවොත් ගෑණි ගෙනියනවා. මිනිහා කෙරුවොත් මිනිහා ගෙනියනවා. ගෑණි කරුවා මිනිහට දෙන්න බෑ. මිනිහා කරුවා ගෑණිට දෙන්න බෑ. පින්නම් අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි පව් බෑ. දැන් ඔය ගෙදර පොඩිමක් හදලා මහත්යට තියනවා වගේ නෝනට තියනවා වගේ පවුත් පුළුවන් ද පින්වත්නි? ඔය මිනිහා හිටියනේ ඌටත් බෙදාපන් ටිකක්. පව් පුළුවන්ද? බෑ. මහත්යාගේ account එකේ තියෙනවා මහත්යා ගෙනියනවා. නෝනාගේ account එකේ තියෙනවා නෝනා ගෙනියනවා. පව් විතරක් බෙදන්න බෑ. හවුලේ කරා නම් හවුලේ හරි. පව් බෙදන්න බෑ. පින්නම් පුළුවන්. අනුමෝදන් කරන්න පුළුවන්. නේ? ඒ නිසා පින් කරලා මැරෙන්න. හොඳට වැඩ කරගන්න. ඔබේ ජීවිතයේ ලැබෙන ඒ අවස්ථාවල ලස්සනට සාර්ථකව ජීවත් වෙන්න ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දැන් මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. අවස්ථාව තියෙනවා අම්මා කෙනෙකුට දුවෙකුට පුතෙකුට ඉක්මනින් නැගිටලා උත්තර දෙන්න. මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි මම දේශනා කළා අසුර භවනේ තිබෙනවා ගස් జాතියක්. ඒකේ මල් පිපෙනකොට අසුරයන්ට සුරයන් එක්ක යුද්ධ කරන්න මතක් වෙනවා. මං අහන්නේ මොනවද ඔය ගස් වර්ගේ? එක්කෙනෙකුට අවස්ථාවක් තියෙනවා නැගිටලා උත්තර දෙන්න ඉක්මන් කරන්න. බොහොම සතුටුයි යන්නේ. හොඳට අහගෙන හිටියා. මම ඒකයි මේ ටික වැඩිපුර බණ කිව්වේ. මම හිතේ පුටුවලේ හොඳට වාඩිලා ඉන්න නිසාද වන්දා. නේද? එසා පැය දෙකකට වැඩි කාලයක් බණ කියන්නේ දෙකක් විතර. 7:00 විතර වෙන්නේ නැති බණ පටන් ගන්නවා. පැය එකමාරයි. තාපේ භාගයක් කියන්න වටිනවා ඒක. ඈ ඉතින් ඒ නිසා අම්මට පින් දෙන මේ මහා පින්කම් සිදු කළේ මව්ගේ ගුණ ගැන මම මේක සරල බණක්. හැබැයි මේකේ ඔය කියන ඔබ බලාපොරොත්තු වෙන හැම තැනකටම යන්න පාරවල් ටික තියෙනවා. මම ඔය දේශනා කළේ පාරවල් ටික. හදාගන්න ලස්සනට ජීවත් වෙන්න හොඳට ඉන්න. ගුණමකුකම් එපා කුහකකම් උඩකුකම් එපා. නේද? ලස්සනට ජීවත් වෙන්න හොඳට ජීවත් වෙන්න